සුදාත්මයන් වහන්සේටම සියල්ල දෙනවා. අපි තප්පර කිපයක් ඇස් වසාගෙන කියමු, සුදාත්මනි ඔබ වහන්සේ අපිට කතා කරන්න. මේ මගේ කටහඬවත් මගේ දේවල්වත් ස්වාමිනී දේවල් නෙවෙයි. සුදාත්මයන් වහන්සේ ඔබ වහන්සේම 100% කතා කරලා මනව මේ තප්පරේ සිට ඉදිරි කාලය ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේම ගෙන ගිය මනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි, දෙවියන් වහන්සේට මුළු හදවතින්ම මම ස්තුති කරනවා අද දවස නිසා. අද දවසේ උන්වහන්සේගේ ශුද්ධ වචනය ඉතිරි කොටස් ටික අපි බලන්න මේ යන අපි පාඩම ක්‍රිස්තුස් වහන්සේ මෙන් චරිතය කියන පාඩම අපි හැම වෙලෙම රැස් වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේට ස්තුතියි මේ දුන්න අවස්ථාව නිසා. මේකට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරපු පාස්ටර් ට්‍රෙවර්ට මම ස්තුති කරනවා මුළු හදවතින්ම. ඒ වගේම සිස්ටර්ටත්, ඒ වගේ මේ සභාවේ ඉන්න සියලුම වැඩිමහල්ලන් සේවකයන් හැමෝම නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඉතින් හොඳයි, අපිට කාල වේලාව අවශ්‍ය නිසා අපි පාඩමට යමු. ඒ වගේම මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ හැමෝම දෙවියන් වහන්සේ තුළ ප්‍රීතියෙන් කියලා මේ සුමානේ ඔයගොල්ලෝ හැමෝම දෙවියන් වහන්සේ තුළ තාමත් යහපත් සුමානයක් දවස ගත කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි, අපි ඉන්නේ පස්තික වගේ 8 වෙනි පාඩමේ. අපි ගිය සුමානේ සමාව දීම අවසන් කළේවලා ධෛර්ය, courage පොඩි ප්‍රමාණයක් අපි බැලුවා. අන්තිම විනාඩි 7-8ක් අපිට තිබුණා. අපි කීපයක් බැලුවා. නමුත් නැවත ඒ courage වලට යන්න ඉස්සෙල්ලා අපි ආපහු සැරයක් සමාව දීම ගැන පොඩි recapitulation එකක්, ඒ කියන්නේ සමරි එකක් නැත්නම් මොකක්ද උනේ කියලා, එහෙම නැත්නම් වැරදි අවබෝධයක් නැත්නම් වැරදි කියන්නේ misunderstanding මොකක් කර තියෙනවනම් අපි ක්ලියර් කරගමු. මොකද YouTube Facebook වල අහුම්කම් දෙන අය අපි සමග සජීවීව, කියන්නේ මේ සභාවට සජීවීව මේකට සහභාගී වෙන්නේ නැති නිසා මේකෙන් පස්සේ අපි සාකච්ඡාවක් කරනවා. ඉතින් ඒකදී ගොඩක් අයගේ doubts ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් ඒ සාකච්ඡා කළා විසඳනවා. ඉතින් ගොඩක් ඒක හොඳ දෙයක්. මොකද අපි බාගෙට අහගෙන ගිහලා බාගෙට දැනගෙන ගිහලා අපි ඩවුට්ස් තියාගෙන ගියොත් එතකොට අපිට වැඩක් නැහැ. ඉතින් අපි එකකින් තේරුම් ගත්ත දෙයක් තමයි forgiveness, සමාව දීම තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් අපි බැලුවේ වැදගත් අංගයක්. ඉතින් මුදා හැරීමට ඉගෙන ගැනීම කියලා මේ ඒකෙදි දැන් මේ සමාව දීම සහ සමාව ගැනීම කියන දේ අපි ගැඹුරින් ඉගෙන ගත්තේ. සරල දෙයක් නෙවෙයි. අපි ගොඩක් වෙලාවට අපි හිතාගෙන හිටියේ සරලව සෝරි කියලා වෙලා නිකන් ඉන්න එක නැත්තම් හිතේ සෝරි කිව්වා මූණට. නමුත් තාම හිතේ කේන්තිය අප්සෙට් එක අපි තියාගෙන ඉන්න එක නෙවෙයි. අපි උදාහරණයකට ගත්තොත් අපි කියනවා shopping center එකකට ගිහිල්ලා අපි food court එකට යනවා කෑම කන්න. shopping ඉවර වෙලා අපි මේස ඔක්කොම full. දැන් මේසයක් අපි vacant වෙනකම් බලන් ඉන්නවා. ඉන්නද්දී අපි හැරිච්ච චුට්ටකට තව කෙනෙක් මේ මේසේ ගත්තා. අපි මේසයක් ළඟ ඉන්නද්දී අල්ලගත්තා මේ මේසේ. එතකොට අපිට ඒක මේසේ නැතුව ගියා. අපි තමයි ගොඩක් වෙලා බලන් හිටියේ. ඒතර අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට මේ පුද්ගලයා සමග රණ්ඩු කරලා මේසේ ගන්නවද නැත්නම් එතනින් අහක් වෙලා ගිහලා වෙන මේසයක් අපි ගන්නවද? හරි? ඒ වගේම අපි කියමු පාරේ යද්දී එක පාට වාහනයක් ඉස්සරහට දැම්මා. හිතන්න බැරි විදිහට තව පොඩ්ඩෙන් අපිට තමයි ලොකු ඩැමේජ් එකක් වෙන්නේ යා කරපු විදියට කියලා. මේ වගේ පොඩි දේවල් වලට ආවම අපි ඒක ඒ වෙලාවේ ඒක අපි අමතක කළා. ඊට පස්සේ අපේ ජීවිතේ ආයේ පුද්ගලයාව හම්බ වෙයිද කියලා අපි දන්නේ නැහැ. කවදාකද. එදාමයි අපි දැක්කේ ආය හම්බෙද්දී අපි ගෙදර ඇවිල්ලා කියනවා හරි වැඩක් උනේ කවුදෝ දන්නේ නැහැ. එක්කෙනෙක් එකපාරට දැම්මනේ වාහනේ බලන්නකො තා පොඩ්ඩෙන් හොඳ රඩ දෙන්නාසේ මාව බේරුවා කියලා අපි කියලා ඒක අපි අමතක කරලා යනවා. ඒක නෙවෙයි මේ අපි ඉගෙන ගත්තේ. අපි ඉගෙන ගත්තේ සමාව දීම සහ සමාව ගැනීම. ඒ පුද්ගලයා ඔබව රිද්දවලා ඔබට තමයි ඩැමේජ් එක උනේ. එහෙම නැත්නම් ඔබගේ අතින් වුණා ඔබට තමයි පාඩුව සිද්ධ වුනේ. ඒක ගොඩාක් ඔබට බලපෑවා. ඔබගේ ජීවිතයට බලපෑවා. ගොඩක් දේවල් වුණා. එයාව ආයෙ දකිද්දී ඔබට ඒක රිදෙනවා. එවැනි දෙයකින් මම මිදිලා කොහොමද දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදය ලබලා කොහොමද යන්නේ කියන එක තමයි අපි ගැඹුරට අපි බැලුවේ ඉගෙන ගත්තේ. ඉතින් මේ පොඩි දේවල් ඒව ඔබටම විසඳ ගන්න පුළුවන්. අපිටම මෙලන පුළුවන්. ඒව අමතක වෙන රස අපේ ජීවිතේ අපිට කවදාකවත් ඒව මතක් වෙන්නේ නැහැ. ඒක පොඩි ඉන්සිඩන්ට් එකක්. ඉතින් ඒක සුළු දෙයක්. ඒක ඉවරයි. ඊළඟට ප්‍රශ්නක් තමයි තිබුණේ දෙවියන් වහන්සේගෙන් සමාව
ඉල්ලන එක, තව කෙනෙක් වෙනුවෙන් සමාව ඉල්ලන එක. සමාව ඉල්ලන එක ඉගෙන අපි ඉගෙන ගත්තා. මොකද one to one කතා කරලා අපි බැලුවා මතෙව් 18 වෙනි පරිච්ඡේදයේ 15 16 17 තනිවම ගිහිල්ලා one to one කතා කළා, සමාව ගත්තා, දෙන්න සමාදාන වුණා. නමුත් ඒක මදි, දෙවියන් වහන්සේකුත් සමාව ගත යුතුයි. ඒ පුද්ගලයා සමාව ගත යුතුයි. ඉතින් අපි ඉගෙන ගත්තා ඒ වැරදි කරපු කෙනා සමාව දුන්නට එයා ඉස්සෙල්ලා දෙවියන් සමාව දීලා දෙවියන් වහන්සේගෙන් සමාව අරගෙන ඊට පස්සේ අපිත් එක්ක රීකන්සිල් වෙන්න ඕනේ. ඉතින් මම තව කෙනෙක් වෙනුවෙන් සමාව ගන්න එක හරිද යාඥා කරන්න පුළුවන්. දැන් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා තම තමාගේ කුරුසේ තම තමා අරගෙන එන්න. මගේ කුරුසේ මම අරගෙන යන්න ඕනේ. මගේ භාර්යාවගේ කුරුසේ එයා අරගෙන යයි. දැන් මම මේ පවුලේ පිරිමියා කියලා නැත්තම් ස්වාමි පුරුෂයා නැත්තම් පියා කියලා වල පවුලේ පුරුෂයෙක් මම අරගෙන යන්නේ නැහැ. ජේසුස් වහන්සේ පැහැදිලිව කිව්වා තම තමා මානව එන්න ඕනේද තම තමාගේ කුරුසිය අරගෙන එන්න කියලා කිව්වා. ඉතින් අපිට පුළුවන් යම් කිසි දුරකට දැන් අපි අද හැමදාම යාඥාවේදී අපි ලංකාවේ ඉන්න පවුලයට කියනවා ස්වාමිනේ ඒගොල්ලන්ව ලේයට සංගවනවා ආරක්ෂා කරන්න, වසංගත රෝග වලින් ආරක්ෂා කරන්න, කරදර වලින් ආරක්ෂා කරන්න, ඒගොල්ලන්ව ගෙන යන්න කියලා අපිට යාඥා කරන්න පුළුවන්. ඒ මැදිහත්කම යාඥාව. නමුත් එයා කරපු පාපය වෙනුවෙන් මම පසුතැවිලි වුණා කියලා සමාවිල්ලුවා කියලා ඒක වෙන්නේ නැහැ. එයා එයාගේ කුරුසිය අරගෙන ගිහිල්ලා එයා ජේසුස් වහන්සේ පාමුල වැටිලා එයා සමාවගත යුතුයි. මම සමාවගත යුතුයි. ඒක බයිබලේ පැහැදිලිව කියලා තියෙන දෙයක්. ඉතින් ඒක නිසා එහෙමයි ඒක වෙන්නේ. તો ඒ ටික තමයි මට කියන්න තිබුණේ. මොකද Facebook YouTube වල ඒ සාකච්ඡා වලට නැති නිසා ඔබට මෙවැනි මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තිබුණොත් ක්ලියර් කරගන්න පාස්ටර්ට ඕන වෙලාවක කතා කරන්න. ඔයගොල්ලන් මෙසේජ් එකක් යවන්න. ඔයගොල්ලන් ඉන්නවා පාස්ටර් තව ප්‍රශ්න තියෙනවා නම් පාස්ටර් උත්තර දෙයි. ඊළඟට ධෛර්යය. අපි ගිය සුමානේ බැලුවා ග්‍රීක වචනය මොකක්ද ඊළඟට බැලුවා courage is a vital element of character. ධෛර්යය යනු ධෛර්යය වැදගත් අංගයකි. අපේ චරිතයේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ මෙන් කියන චරිතයේ ධෛර්යය කියන දේ තාමත් වැදගත් අංගයකි. අපි හිතන ධෛර්යය මේ නිර්භීතකම ඕක ඉතින් අපි දන්න දෙයක් නේද කියලා. නමුත් අපි බයිබලානුකූලව බයිබලයේ දේව වචනේ දෙවියන් වහන්සේ අනුව තමයි අපි ඉගෙන ගන්න කොහොමද අපේ එදිනෙදා ජීවිතයේදී අපි කොහොමද courageous නැත්නම් ධෛර්ය නැත්නම් නිර්භීත වන්නේ කියන එක. ඉතින් අපි කිව්වා අවංක සහ සත්‍යයයි අප දන්නා දේ මත ක්‍රියා කිරීමට ධෛර්යය අවශ්‍ය වෙයි. අර ගිය සුමානේ කරපු චුට්ට මම චුට්ටක් වේගෙන් ගිහලා ඊට පස්සේ අපි හිමීට යන්. මොකද ගිය සුමානේ සමාව දීමේ උණුසුම තමයි තිබ්බේ ගොඩක්ම. ඉතින් අන්තිම හරිය මේ ටික කිව්ව නිසා මේක මම දන්නේ නැහැ මේක ගියාද අතුරට නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ආපහු මුලින් ඉඳන් පටන් ගන්න කියලා ස්වාමීන් වහන්සේ මට මග පෙන්වුවා. ඉතින් මොකද අරකේ උණුසුම වැඩි නිසා. සැබෑ ධෛර්යය නිර්වචනය කර ඇත. ඒ කියන්නේ true courage define. මොකද්ද true courage කියන්නේ? ධෛර්යය යනු පීඩනයේ යටතේ දෙවියන් වහන්සේට කීකරු වීමටත් කුමන වියදමක් දරුවත් හරි සහ උතුම් දේ කිරීමට ඇති කැමැත්තයි. ඒ කියන්නේ මොන cost එක වුණත් no matter what the cost හරි දේ වුණත් හරි දේ කරන්න දෙවියන් වහන්සේ තුළ අපි ඉගෙන ගන්න එක තමයි මේ පාඩම තුළින් ඉගෙන ගන්න. ඉතින් හරි දේ අපිට මොන cost එක වුණත්. ශාරීරික ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා physical courage and moral courage. බඩ ඒක ඉගෙන ගත්තා physical courage කියන්නේ මොකද්ද? moral courage කියන්නේ මොකද්ද කියලා God and committed to his commandments. උන්වහන්සේගේ ආඥා වලට කැපවී සිටීම අපි. ඉතින් ඊළඟට ශාරීරික ධෛර්යය යන ශාරීරික වේදනාව. ඒ කියන්නේ දුෂ්කර ඒ කියන්නේ ඒ ගැන වැඩි විස්තර අපි ගිය සමාන අපි බැලුවා. අපිට වෙලාව අවශ්‍ය නිසා මම ඒ ටික චුට්ටක් ඉක්මනට යන්නම්. ධෛර්යය යනු විශාල විරුද්ධවාදීකම් හමුවේ ස්වාමින් වහන්සේ අප සමග සිටින බව දැන උන්වහන්සේට කීකරු වීම ඇති කැමැත්තයි. මෙතනින් තමයි අපි නැවතුනේ. Courage is the willingness to obey the Lord in the face of great opposition knowing he is with us. කියන එකත් අපි බැලුවා. ප්‍රශ්න වමට දකුණද අතර අපි දෙපැත්තෙමද දේවල්ද? නමුත් අපි කියමු අපි ආයතනයක ඒ ආයතනයේ මිනිස්සුන් අස් කරනවා ප්‍රශ්න නොයෙකුත් දේවල් වෙනවා වහන්න යනවලු නොයෙකුත් දේවල් යනවලු ගොඩක් අයවිලා කියන රස්සාව නැති වෙන්න යනවලු කියලා. නමුත් මේ හැම පීඩනයක් මැද ඔබ හරිම cool and calm ඉතියුතිය. මොකද ඔයාට courage එක තියෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා මම ධෛර්යය මගේ
කාට මොන දේ නැති වුණත් මගේ රස්සාව නැති වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. එහෙම වුණත් ඊට වඩා හොඳ දෙයකට දෙවියන් වහන්සේ මාව ගෙනියයි කියන courage එක, ඒ විශ්වාසය අපිට තිබිය යුතුයි. ඉතින් කවුරු කලබල වුණත් ඒ ලෝකයයි කලබල වෙයි, නොයෙකුත් දේවල් කියයි. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට මොන විරුද්ධවාදීකම් මොන හමුවේ වුණත් මොන දේ වුණත් ඔබ cool and calm යා යුතු පුද්ගලයෙක් ඔබ. ඊළඟට මෙතනින් පටන් ගන්න ඇදහිල්ලෙන් තොරව අපට ධෛර්යයක් නැති. ඒ කියන්නේ without faith we can have no courage. ඒ කියන්නේ ඇදහිල්ල අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් ඇදහිල්ල කියන දේ ඔබ හැමෝම දන්නවා ක්‍රිස්තුස් වහන්සේ තුල අපි හැමෝම මේ ඇදහිල්ලෙන් තමයි හැමදේම කරන්නේ. අපි ගැලවීම ලැබුවෙත් ඇදහිල්ලෙන්. 99ක් උන්වහන්සේගේ අනුග්‍රහය 101ක් අපේ පැත්තෙන් දීපු ඇදහිල්ල. අර 99ම තිබ්බට මදි අර 101 කනෙක්ට් වෙන්න ඕන. මගේ පැත්තෙන් මගේ ඇදහිල්ලෙන් මම ඒක පිළිගත්තා. එතකොට තමයි අපි ගැලවීම ලැබුවා වගේ මේ ධෛර්යය අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න නම් හරියට දෙවියන් වහන්සේගේ වචන අනුව දෙවියන් වහන්සේ කියපු විදියට යන්න නම් අනිවාර්යයෙන්ම අපිට ඇදහිල්ල තිබිය යුතුයි. ඉතින් ජේසුස් වහන්සේ කිව්වා අබහැටයක් තරම් ඇදහිල්ල තිබ්බොත් කඳු පහ කරන්න පුළුවන් කියලා. ඉතින් අප හැමෝම ගාව ඇදහිල්ල තියෙනවා. සමහර අය ඇවිල්ලා යාඥා කරගන්නවා මගේ ඇදහිල්ල වැඩි කරන්න කියලා යාඥා කරන්න කියලා. එහෙම දෙයක් නැහැ. අපි තුල ඇදහිල්ලක් තියෙනවා. රෝම 12 වෙනි පරිච්ඡේදය කියන එක එක්කෙනාට එක එක ප්‍රමාණ වලට දෙවියන් වහන්සේ ඇදහිල්ල දී තිබෙනවා උන්වහන්සේ. අපි සභාවට ගියාම අපි ගිහිල්ලා අපි හැමදාම වාඩි වෙන ආස කරන තැනට ගිහිල්ලා අපි ටක් ගාලා අපි වාඩි වෙනවා. එතන පුටුව අල්ල ගන්නවා. අපි කවදාකවත් පරීක්ෂා කරන්න මේ පුටුවේ කකුල් හතර හරියට තියෙනවද, අන බුරුල් වෙලාද, කැඩිලාද කියලා බලන්නේ. ඇයි ඒ? අප තුල විශ්වාසයක් ෆේත් එක තියෙනවා. මේක කඩා වැටෙන්නේ නැහැ. පාස්ටර් කවදාකවත් කැඩිච්ච පුටු කියලා මේ සභාවේ තියන්නේ නැහැ කියලා අපිට තුල විශ්වාසය තියෙනවා. ෆේත් එක තියෙනවා නේ. ඉතින් අපි ගිහලා ටක් ගාලා වාඩි වෙනවා අපි. ඒ සරලම සිම්පල් තියෙන ෆේත් එක. අපේ ෆේත් එක නැතුව ඒක පරීක්ෂා කරලා අනිත් පැත්තට පෙරලලා එහෙම කරන්නේ. ඉතින් ඒ නිසා අපි හැමෝම ගහම ෆේත් එක තියෙනවා. ඒක වර්ධනය කරගන්න ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේගේ වචනේ. ධෛර්යය යනු නිර්භීතකමේ හැඟීමක් නොවේ. Courage is not a feeling, it fearlessness. ඒක හැඟීමක් නෙවෙයි. ධෛර්යවන්තකම නැත්තම් නිර්භීතකම කියන දේ තව විදිහකින් සිංහලෙන් කිව්වොත් නිර්භීතකම කියලා කියන්න පුළුවන්. ඒක හැඟීමක් නෙවෙයි. අපි හැඟීම් බර වෙච්ච වෙලාවට මම කරන්න පුළුවන් අයියෝ අපි දෙන්නම්කෝ කියනවා නේ. දැන් ගොඩාක් වෙලාවට සභාවල පාස්ටර් මොනාරි කිව්වම අයියෝ පාස්ටර් අපි දෙන්නම්කෝ අපි ෆුල් සප් එක දෙන්න සපෝට් එක. ඊට පස්සේ ඒක තියෙන දවසේ එක එක්කෙනා හොයාගන්න නෑ. එයාට වැඩක් වැටලා කොයිද ගිහිල්ලාලු අරයා මෙහෙ ගිහිල්ලා කියලා. හරි පාස්ටර් ඊට පස්සේ එහෙම අපි ඒ වෙලේ අංගෙන් බර වෙච්ච වෙලාවට මේ කියන දෙයක් නෙවෙයි. ඒක fearlessness. අපි බය නැතුව ඕනම දෙයකට නිර්භීතව අපිට මුණ දෙන්න. අපි දෙයක් කිව්වොත් අපි කරන්න. හරි මොන දේ වුණත් මං එනවා එදාට. එහෙම දෙයක්. ඊළඟට කෙනෙකුට බියක් දැකිය හැකි අතර මහත් ධෛර්යයෙන් යුතුව ඇසිරේ. ඒ කියන්නේ one may feel fearful and behave with great courage. ඒ කියන්නේ බය තියෙන වෙලාවදී කියන්නේ දැන් මේ ධෛර්යය කියන දේට ඔපොසිට් එක බයනේ. බය වෙනවා. හැබැයි ධෛර්යකමක් නැහැ. යාට ධෛර්යය නැහැ. යාට නිර්භීතකම නැහැ කියන දේ. ඉතින් ඒකේ විරුද්ධවාදී වචනය තමයි බය. ඉතින් හැම වෙලේම නෑ මේක කරන්න මම බයයි. නෑ මං එහෙ යන්න බයයි. මට මේක කරොත් වේද මේ කියන දේ. ඉතින් බය තියෙන වෙලාවේදී ස්වාමින් වහන්සේ තුල මේක හරි මම කරන දේ හරි දෙවියන් වහන්සේගේ හරි මඟ පෙන්වීම නම් කරලා දාන්න තියෙන්නේ. කරන්න තියෙන්නේ. ඒ බයට උඩින් ඒක කරන්න තියෙන්නේ. අපි ඊළඟ ස්ලයිඩ් එක බැලුවොත් එහෙම මම විශ්වාස කරන ඔයගොල්ලෝ ජොයිස් මේයර් කියන දේව සේවිකාව දන්නවා ඇති කියලා නැත්නම් අද Google කරලා බලන්න. ජොයිස් මේයර් පවසා ඇති පරිදි do it afraid. එයා කියලා තියෙන do it afraid. ඒ කියන්නේ බය හොඳටම බය තියෙන වෙලාවෙදී අර කරන්න තියෙන දේ හරි කියලා ඔබට හරි කියන දේ මේ වැරදි දෙයක් කරන්න කියලා නෙවෙයි කියන්නේ දෙවියන් වහන්සේ තුළ දැන් මේ කරන්න යන ඒ කාර්යය හරි යන්න යන දේ හරි ඒක හරි ඔබ දන්නවා ඒක හරි දෙයක්. නමුත් මම බයයි. එයා කියන බය තියෙන වෙලාවෙදිම කරන්න. එතකොට ඒක ඔයාට කරන්න පුළුවන්. එතකොට ඔයාට ඒ courage එක එනවා. දෙවියන් වහන්සේ තුළ අර බය වෙවි ඉන්න නැතුව
ඒක හොඳම වෙලාව තමයි ඔබ බය වෙලාම ඉන්න වෙලාව තමයි ඒක කරන එක තමයි ඔයගේ courage එක. ඒ කියන්නේ ධෛර්යවන්තකම වැඩි වෙන්නේ. ධෛර්ය නිර්භීතකමට වඩා වැඩිය. Courage is more than bravery. ධෛර්යය කියන්නේ නිර්භීතකමට වඩා bravery නේ is a very brave man කියලා අපි කියනවානේ හරි brave වෙයා කියලා. ඒ නමුත් ධෛර්යවන්තකම කියන නිර්භීතකමට වඩා වැඩි දෙයක් ඒක. සමහර විට අන්ධ ලෙස ඉදිරියට ආරෝපණය කරනවා වෙනුවට යම් තත්වයක් ප්‍රවේශම් විය යුතුය. Sometimes a situation may call for cautions instead of blindly charging head. ඔව්. අපි දැන් ධෛර්යය කියලා අපි ධෛර්යය ඉගෙන ගත්තා. ස්වාමින් වහන්සේ තුල ධෛර්ය වෙන්න කියලා කිව්වා. courage වෙන්න ඕනේ. අපි එහෙම නෙවෙයි කියලා blindly දේවල් ගිහින් කරන්න එපා. එතකොට ඒක අන්තිමට බ්‍රදර් ආශින් කිව්වා ධෛර්ය වෙන්න ඕනේ දේවල් කරන්න කියලා. එහෙම කරන්න එපා. blindly. Sometimes a situation may call cautions. ඒ කියන්නේ ඒක එතන ඒ තත්ත්වය භයානක වෙන්න පුළුවන්. ඒක ගිහිල්ලා කරලා අන්තිමට ලොකු ප්‍රශ්නයකට පෙරලෙන්න පුළුවන්. ඒ වගේ හරියට ස්වාමින් වහන්සේ තුල දේවල් විමසලා බලලා ඔබ ස්වාමින් වහන්සේත් එක්ක කරන දේවල් කරනවා නම් හරියට බලලා කරන්න. blindly කරන්න එපා. අපි ඉගෙන ගත්ත courage බයිබලෙත් කියන courage දාවිත් මේ ගොලයත් මේ මරුවා ඒ courage එක අපිත් කරමු කියලා කරමු හරි බය වෙන්න එපා කියලා එහෙම නෙවෙයි. දෙවියන් වහන්සේගේ හරි මඟ පෙන්වීමෙන් එතන ඒ සිටුේෂන් එක භයානක විදිහට ප්‍රවේශම් විය යුතුයි. ඉතින් අපි தত্ত্বය අනුව අපි කරන්න ඕනේ නිකන් කරන්නම් වාලේ නෙවෙයි blindly කරන්න එපා කියලා කියන්නේ. සැබෑ ලෝකයේ ධෛර්යය. courage in the real world. අපි බලමු අද එදිනෙදා ජීවිතේ අපි අපේ ජීවිතේ සැබෑ ලෝකයේ තියෙන ධෛර්යය. Congressman willing to be turned out of office for his stand on moral head. ඒ කියන්නේ කොංග්‍රස් කියන්නේ සදාචාරාත්මක ඉදිරි ගමන සඳහා ඔහු ස්ථිරව නිසා ස්ථාවරයේ නිසා කාර්යාලයෙන් ඉවත වීමට කැමැත්තෙන් සිටි. අපි කොංග්‍රස්මන් කියලා ගත්තේ කොංග්‍රස් එකකට පක්ෂයක නැත්නම් යම් කිසි දේශපාලනයක ගත්තොත් එම ඒ වගේ අයට ගොඩාක් මේ වගේ එනවා නේද ප්‍රශ්න එනවා courage එක තියේ යුතුයි. එදා එදිනෙදා ඒ සාමාන්‍ය දැන් මේ අපි එදිනෙදා ජීවිතේ real world එකකින් අපි කතා කරන්නේ. ඉතින් යා සමහර වෙලාවට යාගේ රැකියාව නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට තාම කෙනෙක් වැරදි දෙයක් ඊට ඉහළින් ඉන්න කෙනෙක් යාට කරන්න කියද්දී එයා නෑ ඒකට විරුද්ධව නැගිටිනවා නෑ මම කරන්නේ මේක මේ සෙනඟ වෙනුවෙන් මේක කරොත් ලොකු හානියක් වෙයි ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා සමහර වෙලාවට එයා මෝරල් යාගේ ධෛර්යයෙන් හිටගත්තොත් සමහරට එයාගේ රැකියාව නැති වෙන්න පුළුවන්. ඉතින් අද අපේ ලෝකයේ දිනදා ජීවිතයේ අපිට ඔබ දන්නා මම ඉගෙන වැඩි විස්තර කියන්න කියන්නේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා ඒගොල්ලෝ. ඊළඟට දේවගතිවරයා කාගේ කැමැත්ත ඔහු අමනාපය නොසලකා හරි දේ දේශනා කරයි. Pastor preaches what is the right regardless of whom it is please or offenders. දෙවියන් වහන්සේගේ සේවකයෙක් හැටියට දෙවියන් වහන්සේ පත් කරපු දාසෙක් හැටියට පාස්ටර්ගේ වගකීම දෙවියන් වහන්සේගේ වචනය හරි දේ සභාවට හරි දේ කරන එක. ඉතින් අද මේ faith church ministry එකේ ඇත්තටම දෙවියන් වහන්සේ තුළ පාස්ටර් දැන් කරන්න පුළුවන් තරම් දේව වචනයෙන් දිරිමත් කරන්න, දේව වචනය උගන්වන්න, දේව වචනයෙන් ගෙනියන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් දැන් සමහර සභාවල් වල ඉන්නවා ඒ සෙනඟට හරියන විදිහට තමයි දේශනා කරන්නේ. දෙවියන් වහන්සේ දෙන පණිවිඩය දෙන වෙනස්. ගොඩාක් වෙලාවට හරි ගස්සන්නේ නැහැ. ඒගොල්ලන්ව කරෙක්ට් කරන්නේ. කරෙක්ෂන් එකක් කරන්නේ. කරෙක්ට් කරොත් අද මේගොල්ලන් දේවල් කරන්න එපා මෙහෙම කරන්න යුතු නැහැ මෙහෙම කරා කිව්වොත් ඊළඟ සුමානේ සභාවේ සෙනඟ අඩු වෙන නිසා කරන්නේ. එතකොට ඊළඟට prosperity gospel කියලා වෙනම සභාවන් තියෙනවා. ඒගොල්ලෝ සඵලත්වය ගැන විතරයි කතා කරන්නේ. බයිබලයේ හැම සුමානෙම ගන්නවා කොහෙන් හරි සඵලත්වයේ වචනයක් අරගෙන උගන්වනවා. මොකද ඒගොල්ලන්ට එද අහන් ඉන්න කෙනාට හරි ආසයි. මොකද පාස්ටර් මොකද කවුරු ගැනවත් දොස් කියන්නේ නැහැ, බනින්නේ නැහැ, වැරදි ගැන කතා කරන්න කියන්නේ හැම වෙලේම සඵලත්වයේ ගැන. ඉතින් ඒකට කියනවා prosperity gospel කියලා. ඉතින් ඒ සෙනගට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ දන්නවා කොහොමද කියලා. ඒ වගේම
දෙවියන් වහන්සේ පාලකයාට මඟ පෙන්නනවා ඔයා මේ දේවල් කතා කරන්න මේ දේවල් කියලා දෙන්න මේගොල්ලන්ව මේ හරි මගට ගේන්න මේගොල්ලෝ යන්නේ මේ විදියට කියලා ඒකට බය නැතුව නිර්භීතව කතා කරන පාස්ටර් දෙවියන් වහන්සේ දෙන වචනය ජේසුස් වහන්සේගේ ලේ ගැන කුරුස පූජාව ගැන උන්වහන්සේගේ උත්ථානය ගැන උන්වහන්සේගේ උපත ගැන සහ උන්වහන්සේ අපිට දුන්න ආඥාවන් උන්වහන්සේ අපේ ජීවිතේ වෙනස් කළ යුතු කොටස් සංග ඒ හරි දේ දෙවියන් වහන්සේ තුළ වචන කතා කරන්නේ. ඉතින් ඒකට නිර්භීතකම ගොඩාක් වෙලාවට එක්තරා සභාවක පොඩි සිදුවීමක් වල මට යාළුවෙක් කියපු කතාවක්. ඒ සුමානේ තිබුණලු ෆාස්ටිං ප්‍රෙයර් මීටින් එකක් දවස් 3ක්. ඒ කියන්නේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සර්විස් එක. ඉතින් සිකුරාදා සර්විස් එකේදී පාස්ටර්ගේ දේශනාව එදා තිබිලා තියෙන කියන්නේ මුළුමනින්ම සභාවට බැන්නලු. කවුරුවක්වත් ෆාස්ටිං ප්‍රෙයර් මීටින් එකට ආවේ නැහැ කියන්නේ බොහොම කට්ටිය අඩුයි. ඕගොල්ලෝ එන්නේ නැති තරමට මොකද දෙවියන් වහන්සේට වඩා වැදගත් කාරණාවක් ඕගොල්ලන්ට තිබුණේ. ඊළඟ වතාවේ ආවේ නැත්නම් ස්ටේජ් එකට ගෙන්නල්ලා එක්කෙනෙක් කෙනා මයික් එකකින් කියවන්න වෙනවා. එයි ආවේ නැත්තේ කියලා බය නැතුව ඒ කියන්නේ සත්‍යම නිකන් ෆයර් කරනවලු සභාවේ සෙනඟට. ඉතින් ඒ යාළුවෝ හිතවලු ඊළඟ සමානේ කවුරුවක්වත් සභාවේ ඉන්න එකක් නැහැ කියලා. එන්නේ කියලා ඔච්චර දරුණුවට කිව්වම කියලා. නමුත් සභාව වර්ධනය වෙලා තව වැඩි වෙනවා. මොකද ඒ බය නැතුව නිර්භීතව දෙවියන් වහන්සේ කියන දේ දෙවියන් වහන්සේ වෙනුවෙන් හිටගෙන කතා කරන්න ඕනේ. ඉතින් ඒ ප්‍රීචර් කෙනෙක් පාස්ටර් කෙනෙක් කතා කළ යුතුයි. පොලිස් නිලධාරියෙක් අල්ලස් ගැනීම ප්‍රතික්ෂේප කරයි. Refuses a bribe. වේද එහෙම සැබෑ ලෝකේ නිලධාරියෙක් අල්ලස් ගැනීම ප්‍රතික්ෂේප කරයි. ලොකු දෙයක් කොච්චර හොඳද? පාසල් සිසුවෙක් කැත වීලුවකට සවන් දීමට ප්‍රතික්ෂේප කරයි. School boy refuses to listen a dirty joke. නේද? අපි ඉස්කෝලේ කාලේ අපිට මතකයිනේ. අපි අද සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙලා අපිට ඩබල් මීනින් ජෝක් කරන්න බෑ. අපිට ඩබල් මීනින් දේවල් කිසි දෙයක් අපිට කියන්න බෑ. හරි? අපි කිය යුතු නැහැ. අපිට ඒවා දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධයි. ඉතින් අපිට එහෙම කරන්න බෑ. ඉතින් ගොඩාක් වෙලාවට ඉස්කෝලේ ළමයි අතර තියෙන මේ වගේ වැරදි විහිළු වැරදි නරක විහිළු කරන්න. ඉතින් පුළුවන් ඒ දරුවෙකුට ප්‍රතික්ෂේප කරන්න. නෑ මම ඒ විහිළුවට හුම්කම් දෙන්නේ නැහැ කියන දේ කරන්න. රියල් ජෝක් එකේ. වෙයිද එහෙමනේ? ඊළඟට student refuses to cheat on exam and even if information is readily available. ඒ කියන්නේ ශිෂ්‍යෙක් තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වුවත් විභාගය වංචා කිරීමෙන් ප්‍රතික්ෂේප කරයි. කරයිද? රියල් වර්ල්ඩ් එකේ වෙයිද ඒක? ඒ කියන්නේ freely available. exam එකේ information freely available. හැබැයි කියනවා නෑ මම ඒක දිහා බලන්නේ නෑ මම අවංකව exam එක ලියනවා කියලා කියන්නේ. අමාරු දෙයක් නේද? ස්වාමින් වහන්සේ තුළ ඔබයි මායි කැප වෙලා ඉන්නවා. එවැනි දේවල් වලින් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ස්වාමින් වහන්සේ මඟ පෙන්වයි. ස්වාමින් වහන්සේ අපිට දෙයි. අපේ ජීවිතේ මේ වගේ ආවොත් මොන හරි දෙයක් කරන්න අපිට අපි notes වලින් copy කර කරනවාද? නැත්නම් ඇත්තටම කරනවාද? නමුත් real world එකේ වෙයිද එහෙම? Young adult refuse to compromise on stand for abstain from sex. තරුණ වැඩිහිටියෙක් ලිංගික ඇසිරීම් වලින් වැළකී සිටීමට ස්ථීරව ගැන සම්මුඛ වීමෙන් ප්‍රතික්ෂේප කරයි. සමාන මේ වචන කීපයක් මාරු ප්‍රතික්ෂේප කරයි. ඉතින් තරුණ මේ අපි ලංකාවේ හැටියට අපේ සංස්කෘතිය හැටියට කියන්නේ අපි ආපු කල්චර් එක හැටියට ගොඩක් වෙනස්. අපි ඉන්න මේ රටේ USA UK රටවල් වල තාමත් අඩු වයසෙන්ම ළමයි මෙවැනි දේවල් වලට පෙළඹිලා ඒගොල්ලන්ගේ ජීවිත ගොඩක් වැරදි විදියට යනවා. ඉතින් දෙවියන් වහන්සේ තුල මේ කිසි දෙයක් මේ කරන්න බෑ. මේ ප්‍රතික්ෂේප කළ යුතුයි. ඉතින් දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපිට විවාහ නීත්‍යානුකූලව ස්වාමින් වහන්සේ ඉදිරියේ විවාහ වෙන්න තෙරෙක් මොන රටක අපි ඉපදුනත් මොන දේ වුණත් දෙවියන් වහන්සේ ඒවට අනුමත කරන්නේ. ඉතින් නමුත් සැබෑ ලෝකේ ප්‍රතික්ෂේප කරයිද? ධෛර්යය සහ දේව බිය. මක්නිසාද මිනිසෙක් වැරදි දෙයට බියවන්නේ නම් ඔව් නිවැරදි දෙයට බිය නොවනු ඇත. ඔව් හරි දෙයට ප්‍රමාණවත්
තරම් බිය වන්නේ නම් ඔව් වැරදි දෙයටත් කිසිසේත් බිය නොවනු ඇත. දෙවියන් වහන්සේට සැබවින්ම බියවන මනුෂ්‍යයා බය වෙන මනුෂ්‍යයා ජීවිතයේ සියලු අඩු බිය ගිල දමනු ඇත. ඒ කියන්නේ if a man fear the wrong thing he will probably not fear the right thing. If he fear the right thing enough he will not fear the wrong thing at all lesser fear will be swallowed up in the life of the man who truly fears God. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ බය දේව බය කියලා කිව්වම අර අපිව ආගමිකව අපිට උගන්වපු බය නෙවෙයි. හරි? දැන් මිනිස්සෙක්ගේ බයක් අපි ගත්තම හැමෝටම නැචරල් ෆියර් එකක් තියෙනවා. ගොඩාක් අයට රෝලර් කෝස්ටර් එකේ යන්න බයයි නේද? බයයි මං නම් යන්නේ නැහැ. ඒක නැචරල් ෆියර් එකක්. රෝලර් කෝස්ටර් එකේ යන්න. සමහර අයට ඔය වගේ ලොකු කතුරුංචිලා වල යන්න බෑ. ඒක නැචරල් ෆියර් එකක්. නමුත් සමහර අයට ලිෆ්ට් එකේ යන්න බෑ බයයි. ඒක සාමාන්‍ය ස්වභාවික බයක් නෙවෙයි. ඒක යම්කිසි බයට පිටිපස්සේ යම්කිසි ආත්මයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට යාට ඩෙලිවරන්ස් අවශ්‍ය වෙනවා. ඒ මොකද ඒ ලිෆ්ට් එකේ යන්න යාට බයයි ඒක. ඒ වගේම තුන්වෙනියට තියෙනවා ආගමික බය. කියන්නේ රිලිජියස් ෆියර් කියලා කියනවා. දැන් අපිව බය කරලා ගෙන්නන්නේ මේ දේ කරොත් සාපයක් වෙයි. ආරයට ඔක උනේ එයා ඒ දේ කරපු නිසා දේව සාපය ආවා කියලා. දෙවියන්ගේ සාපය ආවා කියලා. එහෙම දෙයක් එන්නේ. එතකොට අපි හැම වෙලෙම බයෙන් ජීවත් වෙන එක රිලිජියස් ෆියර්. හතරවෙනි එක තමයි God's fear. ඒ කියන්නේ අපේ දෙවියන් වහන්සේව ඒක හැවිලා රෙවරන්ට්. ඇත්තටම දෙවියන් වහන්සේට ගරු කිරීමක්. දෙවියන් වහන්සේට ගරු කිරීමක්. මම දෙවියන් වහන්සේට ආදරෙයි. ඒ නිසා මම දෙවියන් වහන්සේගේ දේවල් කරන්න තමයි වැඩිම පෙළඹෙන්නේ මම. නැතුව අර බයෙන් මේක කරොත් මේක වුණාද? අපේ දෙවියන් වහන්සේ ප්‍රේමී දෙවියන් වහන්සේ. උන්වහන්සේ කවදාකවත් සාපයක් එවන්නේ නැහැ, රෝගයක් එවන්නේ නැහැ. උන්වහන්සේගෙන් නෙවෙයි එන්නේ ඒ දේවල්. ඉතින් ඒ බය කියන දේ. ඉතින් if a man fears a wrong thing, ඒ කියන්නේ වැරදි දෙයට වුණොත් he will probably not fear the right thing. එතකොට එයා ඒ හරි දෙයට ඒ කියන්නේ වැරදි දෙයට කියන්නේ මිනිසෙක් වැරදි දෙයට බිය වන්නේ නම් ඔව් නිවැරදි දෙයටත් බිය නොවනු ඇත. ඒ කියන්නේ මිනිසෙක් වැරදි දෙයට බිය නොවන්නේ නම් වැරදි දෙයට බිය මේ වැරදි මේක කරන්න හොඳ නැහැ මම බයයි. එමනම් හරි දෙයටත් ඔව් ඒකට යටත් වෙනවා. මොකද මුලින්ම අපිට පටන් ගන්න දෙවියන් වහන්සේගේ බය උන්වහන්සේ තුලින් එනවා නම් අපි වැරදි දේ කරන්න අපි බයයි අපිට නිර්භීතකම එනවා නෑ ඒකට එපා අපිට ඕනේ නෑ මේක අවශ්‍ය නෑ අපිට කරන්න කියලා එපා කියලා කියන්න පුළුවන් වෙන්න කම තියෙනවා අපිට ඕනේ නෑ කියලා කියන්න පුළුවන්කම තියෙනවා මොකද දෙවියන් වහන්සේට අපි බය නිසා ධෛර්යය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් අපි ස්වාමින් වහන්සේ මත යැපීමට ඉගෙන ගත යුතුයි we must learn to depend on the Lord. අපි හැම වෙලේම දෙවියන් වහන්සේ මත ඩිපෙන්ඩ් වෙලා තමයි අපි කරන්නේ. මම හිතන්නේ මම කලින්ුත් කිව්වා මොන දේ අපිට ලැබුණත් මේක ස්වාමින් වහන්සේ මට දුන්නේ කියන දේ. ඉතින් රෝම 8:31 කියනවා එසේවිනම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අප පක්ෂයට සිටිනසේක් නම් අපට විරුද්ධ වන්නේ කවුද? ඉතින් දෙවියන් වහන්සේ අප සමග සිටිනවා නම් අපි මොකට බය වෙන්නද කාට බය වෙන්නද දෙවියන් වහන්සේ අප සමග ඉන්න නිසා කියන දේ අපිට ඉතින් හැම වෙලේම අපි දෙවියන් වහන්සේගෙන් මම ඩිපෙන්ඩ් වෙන්නේ දෙවියන් වහන්සේගෙන් ඩිපෙන්ඩ් වෙලා තමයි මම මේ දේ කරන්නේ කියන දේ අපිට තියෙනවා නම් අපිට කරේජ් එක එනවා වැරදි දෙයට අපිට පුළුවන් වෙයි එපා කියන්න බෑ කියන්න ඕනේ නැහැ කියලා කියන්න උදාහරණයක් දාවිද් සහ ගොලියත් යෞවනෙකු ලෙස ඔව් අරුබුදයකදී දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට ඉගෙන ගත්තේය. 1 සාමුවෙල් 17:34 සිට 35. As a young man he learned to trust God in a crisis. 1 Samuel chapter 17:34 verse 34 to 35. මොනවද කියන්නේ කියලා බලමු. 1 සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ 34 සහ 35. දාවිද්ද
ඔබගේ මෙහෙකරු තමාගේ පියාගේ බැටළුවන් බලාගත සිටියේදී සිංහයෙකු වලසෙකුත් ඇවිත් රැලක් බැටළුවෙකු ගත්තේය. මම ඌ පස්සෙන් ගොස් ඌට ගසා ඌගේ කටින් බැටළුවා ගලවා ගත්ෙමි. ඌ මට විරුද්ධව නැගිට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවේමි කියලා කිව්වා. කාටද පුළුවන් සිංහෙකුයි වලසෙකුට ගහලා මරලා දිනා? කවුද? දාවිත්. එතකොට එයා බැටළුව බලාගත්තේ වයස කීයද? එයා පොඩි කෙනෙක්, පොඩි ළමයෙක්. නේද? අවුරුදු 14ක 16ක 15ක අන්න වගේ කාලයක් තමයි ඉතිහාසයෙන් බලද්දි කියන්නේ වයස්ගත කෙනෙක්ව ඒ වයසේ ඉන්න කෙනෙක්ව සිංහෙකුත් වලසෙකුත් ඇවිත් රැලෙන් බැටළුවෙක් ගත්තේ. එතකොට පස්සෙන් පන්නගෙන ගිහිල්ලා උගෙන් කටින් බේරගෙන උගේ රැවුලෙන් ඇදලා අරගෙන ඌට ගසා මැරුවේමි. ඇයි එහෙම කරන්න ධෛර්යයක් කොහෙද? ඔච්චර සංඥේ කියද්දිම අපි බයෙන් බෙවලනවා නේද? ඒ සතෙන්. ඒ දෙවියන් වහන්සේ දාවිත් රජතුමා හැම වෙලෙම යපුනේ ඒ පොඩි කාලේ ඉඳන්ම දෙවියන් වහන්සේ මතම තමයි. දෙවියන් වහන්සේගෙන්ම තමයි. ඉතින් ඒකයි කියන්නේ මේ දෙවියන් වහන්සේගෙන් එන කරේජ් එක ඔබටයි මටයි ඕනම තැනක ඕනම දෙයකදී හිට ගන්න පුළුවන් වෙයි. මේ ළඟදී ඔයගොල්ලෝ දන්නවනේ මේ යුරෝ කප් එක තිබුණා ෆුට්බෝල් යුරෝ කප් එක තිබ්බා. ඉතින් මෙහි එක ලොකුට කියනස අපි ඔෆිස් එකෙත් ඔක්කොම මැප් හදලා ටීම්ස් හදලා ගෙනල්ලා දැන් මේ බෙට් කරනවා මේගොල්ලෝ. එතකොට මිනිමම් බෙට් එක ඇවිල්ලා 5 pounds දාන්න ඕනේ. දැන් ඔෆිස් එකේ ඔක්කොමලා බෙට් කරනවා. බෙට් දානවා. එතකොට එදාට දිනට ටීම් එක දින්නොත් ඒ ගාන එනවා. ඉතින් දැන් මම සද්ද නැතුව හිටියා. දැන් මම සයිලන්ට්. ඔක්කොමලා එක එක්කෙනා අර කියනවා මේ එක්කෙනා අනිත් එක්කෙනා කියන මෙන්න මගේ පවුම් 5 කියලා දෙනවා. මෙයා මෙහෙන් දෙනවා කියලා. ඊට පස්සේ දවස් දෙක තුනක් ගියා මම නෙවෙයි කට හැරී මම සද්ද නැද මොකුත් දන්නේ නැහැ හිටියා. ෆුට්බෝල් මැච් එකක් නෑ ගානට මම හිටියා. මේ විච්ච සිදුවීමක් මම කියන්නේ. ඉතින් මේ ඉතින් එකපාරට මගේ බොස් හැරලා කිව්වා ආෂෙන් මේ ඔයා තාම කිව්වේ නෑනේ මොන ටීම් එකේද කියලා කිව්වා. දැන් මම මොකද කරන්නේ දැන්? මම ඇහුවා දෙවන් වහන්සේ මම යාඥා කර හිටියේ ස්වාමීනි මට ශක්තිය දෙන්න මට මේක කරන්න බෑ. මොකද බෙට් අල්ලන එක වැරදි බයිබලයට විරුද්ධයි. නමුත් මේක කරන්න බෑ මට උදව් කරන්න කියලා. ඉතින් සුදත් මහසම මට දුන්න ප්‍රඥාවක් වෙන මම ඇහුවා එයාගෙන් දැන් මේක ඒ කියන්නේ බෙට් කිරීමක්ද නැත්නම් ප්‍රෙඩික්ෂන් එකක්ද? මම ප්‍රෙඩික්ට් කරන්න ඕනද මොන ටීම් එකද දෙනන්නේ කියලා නැත්නම් බෙට් එකක් කරන්න. මං කිව්වා එයා කිව්වා නෑ ඔයා බෙට් කරන්න ඕනේ කියලා. මං කිව්වා ඇත්තද මං ටග්ගල මගේ කටින් පැන්න ඇත්තටම ඒක මගේ අපේ බයිබලයට විරුද්ධයි නේද කියලා කිව්වම එයාත් එකපාරට කිව්වා ඒ ඔයාගේ ආගමට විරුද්ධයි නම් කමන්නේ එපා පාෂයෙන් කියලා කිව්වා. ඕ ප්‍රශංසාව ස්තුති වේවා දෙවියන් වහන්සේට මම බේරුවා දෙවියන් වහන්සේ. ඇත්තටම නිර්භීතකම දෙවියන් වහන්සේ දුන්නේ. මම ඒ වගේ පුද්ගලෙක් නෙවෙයි. ඔයා දන්නේ කාවත් එපා නෑ කියලා යාව රිද්දවන්න අප්සෙට් කරන එක විශේෂයෙන් බොස් බෙට් කරද්දී කවුරු හරි කියන කමක් නෑ ස්වාමීන් වහන්සේ මොකොත් හිතන එකක් නෑ මං ගැන කියලා හිතලා දෙනවනේ. මට ඇත්තටම නිර්භීතකම දුන්නා. මටම පුදුමයි මමද මේ කරේ දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේ ඔබටයි මටයි දෙනවා. ඉතින් ඇත්තටම මේ මම ඒකට සහභාගී වුණේ නැහැ. දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේ මාත් එක්ක හිටියා. එයාගේ ඒ තප්පරේ මෙයාගේ කටින් උත්තන ආයෙන කමන්නේ. ඔයාට ඒක හරි නැත්නම් වගේ විරුද්ධයි නම් ඕනේ නැහැ ආශිනිස් ඕකේ කියලා ටක් ගාලා මම කරා. ලොකු දෙයක්. නැත්නම් අප්සෙට් වෙලා එහුනේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ තුල අපිට පුළුවන් මේ වගේ දාවිත් රජතුමා කරේ. දැන් මේක කියන්නේ කාටද? උදාහරණ කියන්නේ දාවිත් ඇදහිල්ලෙන් පිටව යාමට එඩිතර විය. David dared to step out in faith. නේද? ඇදහිල්ලෙන් එළියට බැස්සේ කාව මරන්නද? 36 37 බලමු. ඔබගේ මෙහෙකරු මා සිංහයන් වලසුන් දෙන්නම මැරුවෙමි. ජීවමාන වූ දෙවියන් වහන්සේගේ සේනාවලට නිඳා කළ මේ අචර්මච්ඡේදිත පිලිස්තියාගෙන් උන්ගෙන් එකෙකු මෙන් වන්නේ යයි සාවුල්ට කිවේය. තවද දාවිත් කවුද මේ ගොලායත් ගැන දැන් ඇවිල්ලා දොස්තියද්දී දාවිත් ඇහිලා දැන් එයා කියනවා කවුද මේ අපේ දෙවියන් වහන්සේට විරුද්ධව අපේ අයට විරුද්ධව කතා කරන්න අපිට එන්නේ මම මේ සිංහෙක්
මරලා ඉන්නේ දෙවියන් වහන්සේගේ නාමෙන්. එහෙම එකේ මේ අචර්මච්ඡේදකෙක් කොහමද දෙවියන් වහන්සේ අපිට විරුද්ධව අපේ කතා කරන්නේ අද ස්වාමීන් වහන්සේගේ නාමෙන් මම නුඹට මා තවද දාවිද් සිංහයාගේ නියපත් හරින්ද වලස්සාගේ නියපත් හරින්ද මා ගැලවූ ස්වාමින් වහන්සේ මේ පිලිස්තියාගෙන් අතිනුත් මා ගලවන සේකයි කිවේය. සාවුල් කතා කොට යන්න ස්වාමින් වහන්සේ නුඹ සමග සිටින සේක්වයි දාවිත්ත කිවේය. ඉතින් අර දෙවියන් වහන්සේගේ නාමය කියලා ඔව් ප්‍රකාශ කරපු මොහොතේදී තමයි ඔව් ජයගත්තේ. අර ගල ගිහිල්ලා වැදිච්ච වෙලාවෙදී නෙවෙයි ජයගත්තේ. කොයි වෙලාවෙද වචනින් ප්‍රකාශ කළේ ඒ වෙලාවම ජයග්‍රහණය ඇවිල්ලා ඉවරයි. අයි දෙවියන් වහන්සේගේ නාමෙන් ගියේ. ඉතින් බය නැතුව නිර්භීතව ඒ කියන්නේ ධෛර්යව එළියට බැස්සේ දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේ තුළ ජයගත්තා. ඉතින් මොම් මේ කතාව දන්නවා. ඉතින් ගැඹුරු ස්ථීර බියක් ඇති අවස්ථාවලදී දාවිත් දෙවියන් වහන්සේ වෙතට හැරුණෝය. අයුරු ගීතාවලිය 23:4. ඔයගොල්ලෝ හැමෝම ගීතාවලිය 23 දන්නවා. පරිච්ඡේද පද 6යි තියෙන. ඒකේ 4 වෙනි එකේ එසේය මරණයේ සෙවණේ මිත්‍යාවත මැදින් යන්නේ නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නේ. මක්නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සනසිල්ල ලැබේ. මොනවද වෙන්නේ? මරණයේ සෙවණේ මිත්‍යාවත මැදින් යන්නේ නමුත් කියලා මරණයේ සෙවණේ මිත්‍යාවත මැදින් කියන්නේ ඒ තරමට ප්‍රශ්න මරණ බිය ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ මැදින් ගියත් මම බය නොවන්නේ මක්නිසාද ස්වාමින් වහන්සේ මා සමගය කියලා ඔව්ට බය නැතුව ධෛර්යවන්තව කියන්න පුළුවන් වුණා ඔලිවේ ගීතාවලිය 23. ධෛර්යය සඳහා අපගේ අවසාන ධෛර්යය ජේසුස් වහන්සේ කියන්නේ Jesus is our ultimate role model for courage. ආදර්ශය. ධෛර්යය සඳහා අපගේ අවසාන ආදර්ශය කියන්නේ අපේ ultimate role model එක වෙලා කවුද? ජේසුස් වහන්සේ. ඉතින් මම මුලින්ම පටන් ගත්තී අපේ role model එක අපේ මෙන්ටර් වෙලා ජේසුස් වහන්සේ. උන්වහන්සේ තමයි අපි අනුගමනය කරන්නේ. උන්වහන්සේගේ දේවල් තමයි යන්නේ. බලමු. ජනප්‍රිය නොවත් යේසුස් වහන්සේ කළ හරිදේ. යොහන් 8:40 සහ 59. මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 10 සහ 14. යොහන් 8:40 අපි බලමු. නමුත් දෙවියන් වහන්සේගෙන් ඇසූ සැබෑව නුඹලාට කීවා වූ මිනිසෙක් වන මා මරන්නට දැන් නුඹලා සොයනවා ආබ්‍රාම් එසේ කළේය. දැන් නුඹලා සෙහුවේ ආබ්‍රාම් එසේ කළේ. කියන නමුත් දෙවියන් වහන්සේගෙන් ඇසූ සැබෑව නුඹලාට කීවා වූ මිනිසෙක් වන මා මරන්නට දැන් නුඹලා සෙහුවේ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ බය නැතුව නිර්භීතව ධෛර්යවන්තව උන්වහන්සේ කතා කළා. දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ කියන්න ඕන දේ කියන්න ඕනට එයා කිව්වා. කාටද වැඩි හැරීම කිව්වේ? පරිසෙවරුන්ට, සාදිසිවරුන්ට, ලියන්නන්ට උන්වහන්සේ විරුද්ධව උන්වහන්සේ කතා කරා. කවුරුවක්වත් කතා කරන්න බයයි ඒ කාලේ. සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ඒ විශේෂයෙන් ඒගොල්ලෝ පරිසයෝ දේවමාලිගාවේ බාරව ඉන්න කට්ටිය ලියන්නෝ ඒගොල්ලන්ට මේ ජේසුස් වහන්සේ කිව්වා බය නැතුව ඒගොල්ලන්ට කතා කරා. යොහන් 8:59 කියනවා එබැවින් ඔවුන් උන්වහන්සේට ගසන පිණිස ගල් අතර ගත්තේ. නමුත් යේසුස් වහන්සේ සංගවී දේවමාලිගාවෙන් පිට වී ගියේ. ආයේ තවත් එතන 8 වෙනි පරිච්ඡේදය ඔබ කියවන්න. එතකොට 40 අපි බැලුවා 59 ආයේ සැරයක් ඒ වගේ ප්‍රශ්නයක් එනවා. උන්වහන්සේ බය නැතුව කතා කරා ඒ සෙනගින්න තැන්වල. උන්වහන්සේ 100%ක් මනුෂ්‍ය පුත්‍රයෙක් සහ දේව පුත්‍රයෙක්. නමුත් මේ ලෝකේ මනුෂ්‍ය කෙරෙහි අපි වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටියේ. නමුත් උන්වහන්සේ කතා කරන ඕන තැන්වල බය නැතුව ධෛර්යවන්තව නිර්භීතව උන්වහන්සේ කතා කරා. මේ කතා කරපු අවස්ථාවන් තමයි මේ බයිබලේ. ඊළඟට මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 10 සිට 14 කියවන මම 10 වෙනි පාදයේ විතරක් කියවනම් එහි සියලු එහි වියලුණු අතක් ඇති මිනිසෙක් සිටියේ. එවිට ඔවුන් උන්වහන්සේට
වරද තබන පිණිස සබත් දවසේදී සුව කරන්නට යුතු දැයි උන්වහන්සේගෙන් ඇසුවේ. දැන් ඔබ බයිබලයේ අලුත් කිවිසුම කියවද්දී සබත් දවසේදී ජේසුස් වහන්සේ ගොඩාක් හාස්කම් කරා, සුව කළා. මෝසස්ගේ ව්‍යවස්ථාවේ එහෙම හාස්කම් කරන එක නැත්තම් සුව කිරීම කොහෙවත් ලියලා නැහැ පනතේ. එහෙනම් මේක කවුද මේ ගෙනාවේ? අර නිහඬ කාලෙදී තමයි ගොඩාක් බොහෝ දේවල් ආවේ. දැන් පරණ කිවිසුමේ අපි දකින්නේ නැහැ, පරිසීවරුන් දකින්නේ නැහැ අපි, සාදිසිවරු අපි දකින්නේ නැහැ. එහෙනම් සභාවට සාදිසිවරු පරිසීවරු ආවේ කොහෙන්ද? මේ අර අවුරුදු 400ක නිහඬ කාලෙදී මලාකි පොතේ සිට මතෙව් පොතේ දක්වා තියෙන නිහඬ කාලෙදී තමයි ගොඩක් දේවල් මේ සභාවට ඇඩ් වුනේ. ඉතින් ඒගොල්ලෝ හදාගත්ත නීතියක් තමයි මේක. යුතු නැහැ සබත් දවසේදී සුව කරන්න කියලා. ජේසුස් වහන්සේ සුව කරමින් ගියා. සබත් දවසේම කරා. සබත් දවසේ කරා. ඉතින් මේකෙදි කියනවා සබත් දවසේදී මේ තමාගේ එළුවෙක් කරේ කොටලුවෙක් කරේ ලින්දේ වැටෙනවත් ඌව ගන්න නැද්ද? හොඳ දෙයක් කරන්නේ නැද්ද? ඌව එළියට බේර ගන්න නැද්ද? ඔයගොල්ලෝ අනිත් දවසේ වෙනකන් තියලා තියනවද? ඌ මැරෙන්න ආරිනවද? එහෙම වෙන්නේ නැහැ කියලා ජේසුස් වහන්සේ නිර්භීතව කියන්නේ ධෛර්යව බය නැතුව සබත් දවසේදී උන්වහන්සේ සුව කළා. උන්වහන්සේ ලියන්නන් හා පරිසවරුන්ට මූණට කියා සිටියා. මොනවද කියා සිටියේ ලියන්නන්ට? මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ 25 බයිබල් පදය වෙනස් වෙලා නැහැ 12 10 කියලා තියෙන්නේ. මතෙව් 23 වෙනි පරිච්ඡේදයේම ඔබ බැලුවොත් එම පටන් ගන්නෙම පරිසවරු ගැන මේ කතා කරපු එක. උන්වහන්සේ කිව්වේ මොනවද? වංචාකාරයෝ කියලා කිව්වා. නේද? හිපොක්‍රිට්ස් කියලා කිව්වා. බොරුකාරයෝ කියලා කිව්වා උන්වහන්සේ. ඉතින් 23 24 25 මම 25 විතරක් ගත්තා. 23 ඉඳන් 27 වෙනකම් මතෙව් 23 සිට 27. ඉතින් 25 තියෙනවා ලියන්නෝයි නි පරිසිවරුනි වංචාකාර වූ නුඹලාට දුක් වේ. මක් නිසාද නුඹලා කුසලානේද හැටියටද පවිත්‍ර කරනෝය. නමුත් ඇතුළ ඒවා කොල්ල කෑමනුත් තෘෂ්ණා කමිනුත් පිරී තිබේ කියලා කිව්වා. ඉතින් මූණට ඩිරෙක්ට්ලි බැන්න ඒගොල්ලන්ට කිව්වා මේගොල්ලෝ කරන වැඩේ වැරදි, මේක හරි නෑ. මංගල තැන්වල ගියාම පළවෙනි ආසන හොයන්නේ, දේවල් කරන්නේ මේක නෙවෙයි හරි. දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ දෙවියන් වහන්සේගේ දේවල් කිය මේගොල්ලන්ට ඩිරෙක්ට්ලි ධෛර්යව බය නැතුව ජේසුස් වහන්සේ කතා කරා. ඒ කාලේ සාමාන්‍ය සෙනගකට නෙවෙයි මේ පරිසවරුන්ට ලියන්නන්ට කතා කරේ. කුර්සිය ඇන ගැසීම නිර්භීතකමේ අවසාන ක්‍රියාවයි. රෝම 5:6. දැන් කුරුසිය නැත්තම් අද සුභාරංචිය නැහැ. කුරුසිය නැත්තම් අද අපිට ගැලවීම නැහැ. කුරුසිය නැත්තම් අද අපිට සුවය නැහැ, සමාදානය නැහැ, ශක්තිය නැහැ අපිට නේද? ජේසුස් වහන්සේ ඇවිල්ලා මිනිස්සෙක් හැටියට ජීවත් වෙලා නිකන් මැරලා ගියා නම් මොකද වෙන්නේ? අපරාධේ මුකුත් වෙන්නේ නැහැ. නමුත් කුරුසියට උන්වහන්සේ ගියා. ගෙත්සෙමන උයනේදී උන්වහන්සේ එකපාරක් try කරයි මිනිස්සෙක් හැටියට කිව්වා මේ කුසලානේ පුළුවන් නම් පහ කරන්න. පියාණනේ ඊට පස්සේ ආය අනිත් පැත්තෙන් ඉක්මනට උන්වහන්සේ කිව්වා නෑ ඔබ වහන්සේ මේ වෙනකන් ඔබ වහන්සේගේ අනුව හැමදේම කරගෙන ආවේ මේ ටිකත් වෙච්ච දෙන් කියලා උන්වහන්සේ ආය යටහත් වුණා උන්වහන්සේට. ආයතන ධෛර්යකම උන්වහන්සේ ෂෝක් වුණා. නමුත් උන්වහන්සේව ධෛර්ය කරන්න දේවදූතෙක් ආවා. ඉතින් කුරුසියේ තමයි අපේ නිර්භීතකම නැත්තම් ධෛර්යය තමයි එතනදී අපිට ගන්න. ඉතින් අද සුභාරංචිය ගැලවීම ගොස්පල් එක good news එක හැම දෙයක්ම තියෙන මේ කුරුසිය තුළ. රෝම 5 වෙනි පරිච්ඡේදයේ 6 සිට 8. මක්නිසාද අප දුර්වලව සිටියේදීම නියම කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ අභක්තිකයන් උදෙසා මලසේක. අටත් කියවලමයිමු. ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙක් මැරෙන්නට කැමැති වීම දුර්වලය. සමහර විට සත්පුරුෂයා උදෙසා මැරෙන්නට යමෙකුට ධෛර්යය ඇතුව සිටින්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ අප කෙරේ ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියේදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණේ විඳීමෙන්ය. ඉතින් ඔබයි මං වෙනුවෙන් කියන්නේ
හොඳ දෙයක් කරන කෙනෙක් හොඳ කෙනෙක් වෙනුවෙන් ධර්මිෂ්ඨ කමක් කෙනෙක් වෙනුවෙන් යමක් කරන එක වෑයමක් කරන කෙනා අපි කියනවානේ යා වෙනුවෙන් අපි කරාට මට කමක් නැහැ යා වෙනුවෙන් එක්ස්ට්‍රා පොඩක් මගේ මේකින් එඩියට කියලා මං කරාට කමක් නැහැ මෙයා මොකටද මෙයාගේ කිසි මේකක් නැහැ නේ කියලා අපි මනුෂ්‍යයට අපි සමාට අපි ඒවා තරාතිරම් බලනවා නේද නමුත් දිව්‍යන් වහන්සේ කියනවා එහෙම වෙන්න තිබුණා ඔව් මෙයා නිසා කමක් නැහැ වරදක් නැහැ නමුත් අපි පාපේ සිටිද්දී අපිට කිසිම සුදුසුකමක් නැහැ මේ ගැලවීම ලබන්න කිසිම වටිනාකමක් නැහැ කිසිම දෙයක් නැතුව තියෙද්දී උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේ මරුණා ඒ කුරුසයට උන්වහන්සේ ගියා අවසානදී යන දවසේදී මම කිව්වා වගේ උන්වහන්සේ ඒක එපා කියද්දී ආපහු නැවත පියාණන් වහන්සේට කිව්වා කැමැත්ත අනුව කරන්න කියලා ධෛර්යය උපදවගෙන ජේසුස් වහන්සේ අපි වෙනුවෙන් මරුණා අද ඒ කුරුස පූජාව තුළින් තමයි ඔබටයි මටයි ගැලවීමද සදාකාල ජීවනයේද සුභාරංචියද පණිවිඩයේද සියල්ල තිබෙන්නේ. පාපය ගැන සත්‍යයට මුහුණ දීමට ධෛර්යය අවශ්‍යයි. It takes courage to face the truth about sin. පාපයට විරුද්ධව හිට ගන්න ශක්තිය අවශ්‍යයි නේද අපිට? courage එක අවශ්‍යයි. අපි ඒ අනුයයි මොනාරි කිව්වත් අප්සෙට් වෙයි මොනාරි හිතේ බෑනේ අපිට කියලා හිත රිද්දන්න බෑනේ කොහොමද මේක කරන්නේ නමුත් මේක දිගින් දිගටම වෙනවනේ කොහොමද අපි නවත්තන්නේ කියන දේ කියන්න ඔබටයි මටයි නිර්භීතකම it takes courage to face the truth about sin it takes courage to face the truth නේද ඒ පාපයට විරුද්ධව ඇත්ත දේ හරි දේ කරන්න අපිට ධෛර්යවන්තකම අවශ්‍යයි ඒ වෙනුවෙන් කියා දෙන්න හැමදේම අපිට කේන්තිය නෙවෙයි යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අඬ ගහලා හොඳින් අපිට කියා දෙන්න පුළුවන්කම අප තුළ තිබිය යුතුයි මොකද අපිට දෙවියන් වහන්සේගේ කරේජ් එක අප ගාව තියෙනවා මොකද අපිට පාපය කර කර ඒක ෂේප් කරන්න නිසා අප්සෙට් කරන්න බෑ කියලා අපිට ඒකට අපිත් එකට එකතු වෙලා ඒ රැල්ලට යන්න බෑ මිතුරන්ගෙන් එල්ලවන බලපෑම් වලට මුහුණ දීමට ධෛර්යය අවශ්‍යයි. It takes courage to resist the peer pressure of your friends. ගොඩක් වෙලාවට නේද අපි සාකච්ඡාවලදී කියලා තිනවා අපි දෙවියන් වහන්සේ පිළිගත්තම අපේ ඉන්න පරණ යාළුවෝ ගොඩක් වෙලාවට අපින් ඈත් වෙලා යනවා. මොකද ඒගොල්ලන්ට අමාරුයි. අපිට අමාරුයි ඒගොල්ලොත් එක මේ ඇඩ්ජස්ට් වෙන්න. අපි මොකද දෙවියන් වහන්සේ තුල යන නිසා. අපි ඉස්කෝලේ ගෲප් එකක් හැදුවා chat එකක් WhatsApp chat එකක් දැනුත් තියෙනවා කොහොම හරි යාළුවෙක් මාව ඉන්න තැනින් හොයාගෙන මාවත් ඇඩ් කරා එකට ඇඩ් කළා ඊට පස්සේ ඔක්කොමලා සතුටුයි අවුරුදු ගානකින් පස්සේ දැක්කේ හම්බුනේ අර නේද කියනවා ඉතින් සතුටුයි නමුත් ටික දවසක් දෙකක් යනකොට ඒකේ පෝස්ට් කරන ඒවා හරි අමාරු දේවල් ඒවා දිව්‍යන් වහන්සේට විරුද්ධ දේවල් දිව්‍යන් වහන්සේට අනවශ්‍ය දේවල් ඔබ දන්නවා ලෝකයේ අය අසභ්‍ය දේවල් ඒව දානවා. දැන් මේක හරි අමාරුයි. මොකද කරන්නේ? දැන් යාළුවෝ අවුරුදු ගානක් පස්සේ මේ ඉස්කෝලේ යාළුවෝ ඒගොල්ලන්වද මට ඕනේ දෙවියන් වහන්සේවද ඕනේ. මම අන්තිමට ඒ ගෲප් එකෙන් එක්සිට් වුණා මම. ඉස්කෝලේ යාළුවෝ එකට ඉගෙන ගත්ත යාළුවෝ තමයි. කරන්න දෙයක් නැහැ. මොකද දෙවියන් වහන්සේ එක්සිට් වුණා. ඉතින් ඒකට කරේජ් එක ඕනේ. ඉතින් ඒකේ ඒ ගෲප් එක හැන්ඩල් කරන කෙනා එකපාරට මට ප්‍රයිවට්ලි මෙසේජ් කළා එකපාරට අයියෝ ගියේ මොකද උනේ මොකද අප්සෙට් එක උනේ කියලා ඉතින් මම මෙහෙම කියලා මම කිව්වා සෝරි මට සමාව වෙන්න මට ඒක අමාරුයි ඒක මේවා කරන්න ඩයිජෙස්ට් වෙන්නේ නැහැ මට ඒ නිසා මාත් එක තරහ වෙන්න එපා කියලා ගෲප් එකෙන් එක්සිට් වුණා. ඉතින් ඒ වගේ අපිට එයාව සතුටු කරන්න සනසන්න දේවල් කරන්න වැරදි දේවල් කරන්න අපිට බෑ. අපිට ඒ ධෛර්යය අවශ්‍යයි. දෙවියන් වහන්සේට විරුද්ධ දේවල් එනවා නම් අපිට එපා ඒක. අපි එපා කියලා එතනින් අයින් විය යුතුයි. අපි එතන ඉඳලා නෑ මම මේකට වැටෙන්නේ නැහැ කියලා අපි මේ හිත හදාගන්න ඕනේ නැහැ. අපිට අයින් වුණාම ප්‍රශ්නයක් නෑ අපිට ඕනේ. ඒ නිසා ඒ වගේ යාළුවන්ගෙන් එන ප්‍රෙෂර් එක සමහර දේවල් කියයි අයිවා මේම කරන්නේ නැති ඒගොල්ලෝ ලෝකේ ඇඩ්වයිස් දීලා කියයි මේම දේවල් කරන්න කියලා ඒක නෑ කමක් නෑ thank you මම කල්පනා කරලා බලලා කියන්නම් බලමුකෝ කියලා දෙවියන් වහන්සේ කියලා. එයාව රිද්ද වෙත් නෑ. එයාගේ දීප අයිඩියා එක මෙයා කරේ නමුත් අපිට කරේජ් එක තියෙනවා ඒක කරේ නෑ අන්තිමට ඒක රෙසිස්ට් වෙලා එයා කියපු විදිහට නෙවෙයි කරේ දෙවියන් වහන්සේ අන්තිමට මග පෙන්වපු විදිහට තමයි අපි කරන්නේ යථාර්ථයට මුහුණ දීමට සහ ඔබේ පාපෝච්චාරණය කිරීමට ධෛර්යය අවශ්‍ය වේ යාකෝබ් 5:16
යාකෝබ් 5:16 කියන එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කනලව්වට කාරණ කොටගෙන මහත් දේ ඉෂ්ට වෙයි. ධර්මිෂ්ඨ මනුෂ්‍ය කරන කන්නලව්වට මහත් දේ ඉෂ්ට කරයි. ඉතින් එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියා දෙමින් කියලා. දැන් මේ එකිනෙකාට කියා දෙමලා කියන්නේ සභාවෙන් ඔක්කොමලාට කියන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ මේ බයිබල් පදය. අපි ඉගෙන ගත්තා සමාව දීමේ ඒ වරද වෙච්ච කෙනාට බ්‍රදර් සමාවෙන්න මගේ අතින් ඒ දේ උනේ ඇත්තට මම දන්නවාට ඒක රිදුනා ගොඩක් ඒකට බලපෑවා. ඒකට මගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමම දේ මම කරන්න මට ඒකට සමාව වෙන්න මම වාගෙන් සමාව වෙනවා ගන්නවා කියලා ඒ වෙච්ච කෙනා සමග එකිනෙකාට එක්කිනාට සමාව වෙල්ල ගත්තා යාගින් මා කරා බ්‍රදර්ද සිස්ටර්ද කාටද වාගේ අතින් උනේ ඩැමේජ් එක ලොකු දෙයක් වාට හර්ට් වුණා සමාව වෙන්න කියලා ඒක යත් එක්ක සමාව අරගෙන වෙන පිණිස සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න. ඉතින් වරද. ඉතින් අපි ඒක කරන්න මට කරෙජ් එක ඕනේ. මම ගිහිල්ලා යාගේ ඉස්සරහා පිට මොකද වරද උනේ මගේ පැත්තෙන්. ඒ නිසා යා මගේ මුණ බලයිද ගණන් ගනීද නැත්නම් ඕනේ නැහැ එක්ක සද්ද නැති වෙමු. එහෙම නෙවෙයි. ධෛර්යවන්තව අරගෙන ගිහිල්ලා එකිනෙකාට අපි අනිවාර්යයෙන්ම කියන්නේ යථාර්ථය මුණ දීමට සහ ඔබේ පාපුච්චරණය කිරීමට ධෛර්යය අවශ්‍ය වෙයි. ඒක කරන්න ධෛර්යය අවශ්‍යයි. ඔබේ තේරීම දැන් පූජාසනයේ පාපය සමග කටයුතු කරන්න නැත්නම් එය පසුව විවෘතව එලි කිරීමට ඉඩ ඇත. Your choice. ඔබගේ තේරීම. Deal with the sin at the altar now. කියන්නේ දැන් පූජාසනයේ එහෙම නැත්නම් අද කුරුසේ ගාව වැඳ වැටිලා කියන්නේ අපි පාමුල පාපය සමග කටයුතු කරන්න. ඒ කියන්නේ ඒක එවෙලෙම ඩීල් කරන්න. ඒ වෙච්ච වැරද්ද දේ මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. කෙනෙකුට විතරක් නෙවෙයි ඕනම දෙයක්. ඒක හංගලා තිබ්බොත් නෑ කියලා or let it be exposed openly later. අනිවාර්යෙන්. ඒක අද නැත්තම් වෙන දවසක හරි ඒක මතුවෙනවා එළියට. ඒ පාපය සැඟවුවොත් එළියට එනවා ඒක. අනිවාර්යයෙන්ම ඒක එළියට එනවා. නේද? අපේ ලංකාවෙම කියනවා හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට තමයි කියලා කියමනක් තියෙනවා නේද? ඒ වගේ ඒමනම් හොඳම දේ කුරුස ගාව දන ගැහුවා. කුරුස කියන මං කියන්නේ ගෙදර තියෙන කුරුස ළඟ නෙවෙයි මම ආත්මිකව කියන්නේ වැඳ වැටුණා ස්වාමිනේ මට වැරදුනා මට සමාව වෙන්න මම මේකට එළියට එන්න ඕනේ මට ශක්තිය දෙන්න මට ධෛර්යය අවශ්‍යයි. ගණන් කතාවේ 32:23 බයිබල් පදේ ඒකට ගණන් කතාවේ Numbers 32:23 ගණන් කතාවේ 32:23 කියන එහෙත් නුඹලා එසේ නොකළොත් බලව නුඹලා ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කළ වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතික ලෙස දැනගන්න. නුඹලාගේ පාපය නුඹලා පිටට පැමිණෙන බව සහතික ලෙස දැනගන්න. ඒක අද නැත්නම් හෙට නැත්නම් එක දවසක මතුවේයි. ආපහු වෙයි අනිවාර්යයෙන්ම වැරද්දමයි වැරද්ද එයි. නුඹලා ස්වාමින් වහන්සේ ඉදිරියේ පසුතැවිලි උනේ නැත්නම් ඒකට ශක්තිය ඉල්ලගෙන උන්වහන්සේ තුළ සමාව ඉල්ලගත යුතුයි. ඔබේ ණයතුරුස් එහෙම නැත්නම් ණයතුරුස් කියලා අදහස් කරන්නේ පාපයෙන්. ඒ කියන්නේ sin මිදී ඔබේ වත්කම් යහපත් ක්‍රියාවන් තබා ගන්න. Get rid of your liabilities. Liabilities කියලා කියන්නේ sin and keep your assets as good deeds. ඒ කියන්නේ ඒ දේවල් අතහැරලා දාලා හොඳ දේවල් කරන්න ස්වර්ග රාජ්‍යයේ වස්තු ඔබට එකතු වෙයි. ඒක කවදාවත් දි รา පත් වෙන්නේ නැහැ. කාටවත් කොල්ල කන්න බෑ. බැංක් බැලන්ස් එක අඩු වෙන්නේ නැහැ. මිහේ බැලන්ස් එක අඩු වුණාට එහි බැලන්ස් එක අඩු වෙන්නේ නැහැ. වැඩි වෙන්න ඒක කොහොමද වැඩි කරගන්නේ කියලා බලන්න. වෙනස් වීමට ධෛර්යය අවශ්‍යයි. අනිවාර්යයෙන්ම නේ. නිකන් වෙනස් වෙන්න බෑනේ. අපි කාලාන්තරයක් තිස්සේ අපි ඉගෙන ගත්තා වගේ 80%ක අර මෝල්ඩ් වෙච්ච මිනිස්සුව වෙනස් විය යුතුයි දේරණාසිකේ වචන අනුව කාලාන්තරයක් ගත වෙයි. නමුත් ඒකට ධෛර්යය අවශ්‍යයි. ඉතින් මට අර බෙට් එකට දාන්න බෑ කියන්න සෑහෙන කාලයක් ගියා ඒක. වෙනස් වීමක්. ඉස්සර නම් මම ඒක අනිවාර්යයෙන්ම ඒකට දානවා. ඒක මම නමුත් ඒ වගේ ධෛර්යය අවශ්‍යයි වෙනස් වීමට. ටික ඔබ වෙනස් වෙයි. තීරණ ගැනීමටත් ධෛර්යය අවශ්‍යයි. තීරණ ගැනීමනේ මොකක් හරි තීරණයක් ගන්න නම් අපි හරිනම් ඒක බය නැතුව ඒ තීරණය ගන්න අපිට ධෛර්යය අවශ්‍යයි.
වෙනස් වීමට ධෛර්යය අවශ්‍යයි. තීරණ ගැනීමට ධෛර්යය අවශ්‍යයි. අවශ්‍යතාවයන් පිළිගැනීමට ධෛර්යය අවශ්‍යයි. It takes courage to admit need. ඔව්. තව විනාඩිය තියෙන 8යි මේක මෙතනින් මේක විතරක් මේ විස්තර කළා මම නවත්තන්න. It take courage to admit need. දැන් අපිට අවශ්‍යතාවයක් තිබෙනවා නම් යම්කිසි අවශ්‍යතාවයක් අපිට ධෛර්යය තිය යුතුයි. අපි දිව්‍යන් වහන්සේ කාබරි මේ ලෝකේ කෙනෙක්ව පාවිච්චි කරනවා ඒ වෙනුවෙන්. අපේ අවශ්‍යතාවය වෙනුවෙන් මොනවා හරි දෙයක් වෙනුවෙන්. හරි? ඉතින් ඒක අපිට ඔක්කොටම ඉස්සල්ලා අපිට ප්‍රශ්නයක් නම් අපේ සභාවේ පාලකතුමාට පාස්ටර්ට කෝල් කරලා කියන්න පුළුවන් පාස්ටර් මට මේ පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මට ඔයාගේ යාඥා අවශ්‍යයි යාඥා කරන්න මේ වෙනුවෙන්. එහෙම නැත්නම් ඔයාගේ පෞද්ගලික යාඥාවලදී මේ වෙනුවෙන් දිගටම යාඥා කරන්න පාස්ටර් කියලා. මේ ලෝකේ ડોක්ටර්යි පාස්ටර්යි බැඳිලා ඉන්නවා ඔයාගේ රහස් රකින්න ඒගොල්ලෝ. කවදාකවත් කාටවත් කියන්නේ නැහැ. කියන්න එපා පාස්ටර් මේක කාටවත් ගෲප් වල දාන්න එපා පාස්ටර් මේක තියාගෙන යාඥා කරන්න කියලා. ඒක තමයි හොඳම දේ. ඔබගේ සභාවේ ඉන්න සභා පාලකතුමාට ඉස්සෙල්ලා කතා කරලා කියන්නේ. ඒ නීඩ් එක, ඒ අවශ්‍යතාවය ඇඩ්මිට් කරන්න කියන්න ඔබට ධෛර්යය අවශ්‍යයි. සමහර අය ඒක තියාගෙන ඉන්නවා කියන්නේත් නැහැ. ඒක ඔක්කොනාම පාස්ටර් සමහර කියන අයියෝ මට කිව්වේ නැද්ද? පොඩි ටෙක්ස්ට් එකක් හරි දැම්මනම් අපි යාඥා කරන අය වෙනුවෙන් ඔයාට ඒ දේවල් කරනවානේ කියලා කියනවා නේද? ඔබ ධෛර්යය අරගෙන ඒක කියන්න. ඒ ඇඩ්මිට් කරන්න. ඔයාට කරෙජ් එක අවශ්‍යයි කියන්න. ඒක තමයි හොඳම දේ. හිතේ තියන් ඉන්න එපා. ටක් ගාලා අරන් කියන්න. මොකද ඔබට ඉහළින් පත් කරලා ඉන්න දේවදාසයා, ඔබට ඉහළින් ඉන්න ආත්මිකව ඉන්න කෙනා ඉතින් හැම වෙලෙම ඇඩ්වයිස් කරන ඔබට ඉහළින් යම් කිසි කෙනෙක් ආත්මිකව වැඩිපුර ඉන්නවද? යාගින් ඇඩ්වයිස් එකක් ගන්න එක, උදව්වක් ගන්න එක ඒක පහත්කමක් නෙවෙයි. ඒකටත් ධෛර්යය අවශ්‍යයි. කතා කරලා කියන්න. ඉතින් මෙතන නවත්තන්න සමා වෙන්න විනාඩියක් වැඩිපුර ගත්තට අපි තව පොඩ්ඩයි තියෙන එතනින් ඉවර වෙයි ලබන සුමානේ. ඉවර කළා ඊළඟ එකට අපිට යන්න පුළුවන් ඉන්ටෙග්‍රිටි එකට. හොඳයි මම පාසට බාර දෙන්නම්. තප්පර කීපයක් උන්වහන්සේට අපි බාර වෙමු. අපි හැම කෙනෙක්ම ගොඩක් දේවල් අපි ඇසුවා. ස්වාමිනී මේ හැම දෙයක්ම අපේ ජීවිතේ එදිනෙදා ජීවිතේ අපිට එන නොයෙකුත් කම්කටොළු වේදනා ඒ වගේම ප්‍රශ්න ඒ වගේම විරුද්ධවාදිකම් දේවල් අපි හිතන විදියටම දේවල් සමහර වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ හැම දෙයකටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචන අනුවම ගමන් කරන්න. ඔබ වහන්සේ තුල හරි දේ කරන්න. ඔබ වහන්සේ වචනේ කියා තිබෙන දේ හරි දේ එදිනෙදා ජීවිතය අපේ රැකියා ස්ථානයේ වේවා නිවසේ වේවා අපි යන්නේන මගතොට වේවා ස්වාමීන් වහන්සේ හරි දේ කරන්න. ඔබ වහන්සේම අපිට ධෛර්යය දෙන්න ස්වාමීන් වහන්සේ. අපි හැරෙන හතර පැත්තකම පාපයයි නපුරයි දේවල් තිබෙන්නේ. නමුත් මේ හැම දෙයක් මැදම ඔබ වහන්සේ තුල ඔබ වහන්සේත් එක්කම ඔබ වහන්සේගේ වචන අනුව ගමන් කරන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේම ශක්තිය ධෛර්යය අවශ්‍යයි. ඔබ වහන්සේගේ ධෛර්යය අපේ තුල තව තව වැඩි කරමින් වර්ධනය කරමින් අදින් පස්සේ ස්වාමීනි වචනේ අසන්නව පමණක් නොවේ. අපිට ක්‍රියාවට දාන්න පුළුවන් හැම මොහොතකම ඔබ වහන්සේත් එක්කම ස්වාමීන් වහන්සේ අපිට ක්‍රියාවට නංවන්න ඔබ වහන්සේගේම ශක්තිය ලබනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen.